හරි නේ ඒ පටන් ගමු නේ. දැන් එතකොට මම මේ array එකක් ගත්තාම මේ array එක මේ ඉස්සරවම අපිට ප්‍රධාන කොටස් දෙකකට ගන්න පුළුවන්. one dimension සහ අනිත් එක multi dimension කියලා. ඒකට සාමාන්‍ය මේ one dimension කියන ඒවා නම් එච්චර අමාරු නෑ. මේ multi dimension කියන ඒවාගේ තමයි අර 2D 3D ඒකීගේ ඒ විදිහට යන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් අපිට එන්නේ 2D වගේ array එකක් තමයි. මේකේ නම් normal array ටිකක් තමයි එන්නේ. ඊට පස්සේ මේ 1D array එකක් ගත්තම 1D array එකක් හදාගන්න ඉස්සෙල්ලා ඉතරම් මේකේ ඩෙක්ලරේෂන් එක ගැන බලන්න ඕනේ. ඩෙක්ලරේෂන් එකේදී යන්නේ array එකක් හදන්න කියපුවාම ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. ඉස්සරවම data type එක ඕනේ. අපි array එක හදන්නේ මොන data type එකෙන්ද කියලා. ඊට පස්සේ array name එක ඕනේ. array name එක ඊට පස්සේ මේකට අදාළව size එකක් දෙන්න ඕනේ. කොච්චර size එකකින්ද මේ array එක තියෙන්නේ කියලා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් array එක අපි දානවා ටික data type එකයි array name එකයි array size එකයි. එතකොට මම integer වලින් හැදුවොත් array එකක් age කියලා වගේ මේකේ size එක දෙන්න පුළුවන්. මම නිකන් 10ක් කියලා දාගත්තොත් මේ විදිහට declare කරගන්න විතරක් පුළුවන්. එතකොට මේ array එකේ name එක තමයි age කියන්නේ. මේ තියෙන්නේ array size එක, මේ තියෙන්නේ data type එක. දැන් ඊට පස්සේ දැන් මේ array එක අපි හදලා තියෙන්නේ. දැන් array එක පාවිච්චි කරනවා නම් ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ index එක use කරලා index එක කියන්නේ මෙයාගේ නමයි array එකේ ඊට පස්සේ මේ square bracket ඇතුලේ තියෙන element ගන්න අපිට දීලා මේවා ගන්න පුළුවන්. මේකේ තියෙන store කරන values අපි read කරගන්න. දැනට මේක read කරලා නැහැ මොනවත් අපි store මේ declare කරලා විතරයි තියෙන්නේ. දැන් මේකේ values මම දුන්නොත් එහෙම මේක 10 කියලා. මේ විදිහට දුන්නොත් එහෙම දැන් මේ age කියන array එකේ element 10ක් මම store කරලා තියෙනවා. දැන් මේ element ටික age කියන එකේ store වෙලා තියෙනවා. දැන් මේක මම බැලුවොත් එහෙම මට normally සරලවම පුළුවන් index එක ගන්න පුළුවන්. මේ කියන්නේ මේ වගේ printf එකක් දාගෙන මේක ඇතුලේ data type එක දීලා integer නිසා මම මෙතන specify d කියලා දැම්මා. ඊට පස්සේ array එකේ name එක age කියලා ගත්තා. දැන් අපිට මේ index එක දැන් මේක store වෙන විදිහ බැලුවොත් memory එකේ මේ විදිහට ගත්තම ඔය index එක කියන එක තමයි දැන් මේ කතා කරන්නේ index 0 1 2 3 4 5 6 7 8 9. එතකොට සාමාන්‍යයෙන් අපි මෙතන size එක දුන්නාම අවසාන එක්කෙනාට එන්නේ අපි දෙන්නේ size එක 10යි නම් 10 එකක් අඩු වෙලා තමයි මෙන්න මේ අවසාන එක්කෙනාගේ index එක එන්නේ. මෙන්න මේ 9 කියන value එක එන්නේ ඒ විදිහට. ඊට පස්සේ මේ පටන් ගන්න value එක අනිවාර්යෙන් පටන් ගන්නේ 0 වලින්. ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ කොටසක්. ඊට පස්සේ දැන් මෙතන මම හදාගත්තු array එකේ මම value ටික දුන්නේ එකේ නම් 10 වෙනකම්. දැන් මේකේ ඊට පස්සේ පළවෙනි එක කියලා මම දුන්නේ එකේ ඒතකොට store වෙන්නේ මෙන්න මේ 0 කියන index එකට අදාළව. මේකේ මෙතන අපිට element 10ක් store කරගන්න පුළුවන්. මේ element 10ට අදාළව මේ දුන්න value ටික එකින් එකට store වෙනවා. දැන් මේකට තමයි ඔය කියන්නේ මේ pictorial representation කියලා. දැන් memory එකේ store වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. memory එකේ දැන් එහෙම තියෙන්නේ මේ විදිහට අදාළව. ඊට පස්සේ දැන් 1 2 3 4
5 6 7 8 9 10. එතකොට මේ සංඛ්‍යා 10 මේකේ ඉෂ්ට වෙලා තියෙනවා. ඉෂ්ට වෙලා තියෙන්නේ ඉන්ඩෙක්ස් එක 0 ඉඳන් 9 දක්වා. එතකොට දැන් අපි මේ එලිමන්ට් එකින් එකට අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකේ කියලා තියෙනවා නම් මොකක් හරි ටාස්ක් එකක් සිද්ධ කරන්න කියලා ඒවට අපි මේවා වෙන වෙනම ගලවලා ගන්න පුළුවන් අපිට. ඒකට අපි යූස් කරන්නේ මෙන්න මේ කියන ඉන්ඩෙක්ස් එක. දැන් අපිට 4 ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ මෙයාගේ ඉන්ඩෙක්ස් එක යූස් කරන්න. 4 කියන එලිමන්ට් එකට අදාළ ඉන්ඩෙක්ස් එක තමයි මේ 3 කියන්නේ. මොකද අපිට එලිමන්ට් 15 වෙනි එලිමන්ට් එකේ මොකක් හරි දෙයක් වෙනස් කරන්න කිව්වොත් එහෙම මෙයාට අදාළ ඉන්ඩෙක්ස් එක යන්නේ 14. එකක් අඩු වෙලා යන්නේ. දැන් මේ ස්ටෝර් වෙන විදිහට අදාළව තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් එතකොට මට මේ 4 කියන එක ගන්න ඕන නම් මම යූස් කරන්නේ මෙතන අපේ array එකේ name එක තියෙනවා. array එකේ name එක ගන්නවා. age කියලා ගත්තා. ඊට පස්සේ මේ square bracket ඇතුලේ මේ 4 කියන එලිමන්ට් එක අපිට අවශ්‍ය නම් කෙලින්ම මෙතෙන් දෙන්න තියෙන්නේ index එක 3යි කියලා. දැන් මේ 3යි කියලා ගත්තාම මේකෙන් සම්පූර්ණ output එක විදිහට එන්නේ 4යි. මෙන්න මේ 4 කියන value එක අපිට නිකන් access කරන්න බෑ. මෙන්න මේ විදිහට තමයි access කරන්න පුළුවන් වෙන්නේ. age කියලා ගත්තා. ඊට පස්සේ square bracket 3. දැන් මේ විදිහට තමයි ඒතකොට ඉෂ්ට වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන මම දාගත්ත එකේ මෙතන මම 4 කියලා දැම්මොත් එහෙම 4 කියන්නේ මේක 0 1 මේක 1 මේක 2 මේක 3 මේක 4. ඒ කියන්නේ පස්වෙනි එලිමන්ට් එක print වෙන්න ඕනේ. පස්වෙනි එක දැන් මම මේක රන් කරලා බලුවොත් output එක බලා ගන්න පුළුවන් 5යි කියලා එනවා. එතකොට මේකේ ඉන්ඩෙක්ස් එක මේක 0 මේක 1 මේක 2 මේක 3 මේක 4 sorry 0 1යි 2යි 3යි 4යි මේකට අදාළව එතකොට බලා ගන්න පුළුවන්. පස්වෙනි වැලියු එක එනවා. එතකොට මේ තමයි සිංගල් විදියට අපිට මේකේ values assign කියන්නේ පාවිච්චි ගන්න පුළුවන් විදිය. දැන් මේ ක්‍රමයේ පාවිච්චි කරලා ඕනනම් තියනවා කියන වෙනස් කරගන්නත් පුළුවන්. මෙතන ගත්තොත් එහෙම 2 කියලා එතන 0 1 2. එතකොට 2 කියන එක වෙනකොට 3 කියන වැලියු එක බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේක ඉස්සරම ආවා age 4ට අදාළව ඊට පස්සේ 3ට අදාළ වෙනවා. තව දැන් මේකේ දැන් අපි අප්ඩේට් එකක් කරනවා නම් මොකක් හරි දැන් සමහර වෙලාවට පේපර් එකේ කියලා තියෙනවා දැන් මෙතන 0 1 2 මම ගන්නවා මේ දෙවෙනි එලිමන්ට් එකේ වැලියු එක අපි හිතමු 10කින් වෙනස් කරන්න කියලා. ප්‍රෝග්‍රෑම් එකේ කියලා තියෙනවා දෙවෙනි එලිමන්ට් එකේ වැලියු එක 2කින් 10කින් වෙනස් කරන්න කියලා. එතකොට අපි මේ මෙයාගේ ස්ටෝර් වෙලා තියෙන දැනට මේ ඉන්ඩෙක්ස් එක 2 කියන එක්කෙනාගේ වැලියු එක 3යි. මේ වැලියු එක තමයි චේන්ජ් වෙනවා. ඒතකොට එයාට වැලියු එක විදිහට දෙන්නේ 10. මේ 10 එතකොට මෙතෙන් දාගන්න. ඒකටත් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේකම තමයි ඉන්ඩෙක්ස් එකම තමයි යූස් කරන්නේ. age කියලා ගත්තා. square bracket ඇතුලේ දෙවෙනි එක්කෙනාගේ අගය වෙනස් කරන්න කියන්නේ 10 කියලා. එහෙනම් දැනට දෙවෙනි එක්කෙනාගේ තියෙන්නේ මෙතන 3යි කියලා. ඒතකොට අපි මෙතනින් මේ විදිහට normally 10 කියලා දුන්න ගමන් මේ 3 කියන එක delete වෙලා ගිහිල්ලා ඒ වෙනුවට මේ 10 කියන එක්කෙනා මෙතෙන්ට apply වෙනවා. ඒක කරගන්න තියෙන්නේ සරලවම age කියලා ගහලා මෙතන ඉන්ඩෙක්ස් එක දෙවනියාගේ අගය වෙනස් කරන්න කියලා 10ට. මෙච්චරයි කරන්න තියෙන්නේ. එතකොට දැන් මේකෙදි වෙන්නේ මේ 10 කියන වැලියු එක ඉන්ඩෙක්ස් 2 එකේ ගිහිලා ස්ටෝර් වෙනවා. අර ස්ටෝර් වෙන විදිහේ බැලුවොත් එහෙනම් මෙයා 0 1 2. දැන් දැනට මෙයාගේ තියෙන 3 මේ විදිහට යන්නේ. එතකොට දැන් මේ 3 කියන එක කෙනා ඩිලීට් කරලා දාලා දැන් මෙයා අලුතෙන් වැලියු එකක් විදිහට 10 කියන එක ස්ටෝර් කරනවා. හරි. ඊට පස්සේ දැන් මම මෙතන මේකම print කරලා ගත්තොත් මේ අප්ඩේට් එකට පස්සේ දැන් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මෙතන 4 වැලියු එක ඊට පස්සේ ඉන්ඩෙක්ස් 2 ගේ වැලියු එක 3 කියලා අප්ඩේට් කරන්න කලින් ඊට පස්සේ මේ ලයින් එකේදී මම අප්ඩේට් කරා 10 කියලා ඊට පස්සේ මේකම නැවත print කරලා බලද්දී බලා ගන්න පුළුවන් අන්න අප්ඩේට් වෙලා තියෙනවා 10යි කියලා. ওই විදිහට තමයි දැන් එතකොට array අපි වෙනස් කරන දේවල් සිද්ධ කරන්නේ. දැන් මේ ඇවිල්ලා වෙන වෙන කියන්නේ තනි තනියෙන් අපිට අවුට්පුට් ගන්න පුළුවන් විදිහ. දැන් මෙහෙම නැතුව අපිට පුළුවන් මේකේ වැලියු ටික ඔක්කොම ලූප් එකක් පාවිච්චි කරලා අවුට්පුට් එකක් ගන්න. එතකොට ඒකට ගන්න තියෙන්නේ කැමති ලූප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් for loop එක දාගත්තොත් මේක තමයි සාමාන්‍ය array එකක් අපිට access කරගන්න පුළුවන් ලේසිම ලූප් එක. එතකොට මේකේ කොටස් තියෙනවා ප්‍රධාන වශයෙන්. මේක ඇතුලේ දෙන්න ඕනේ කොටස් 3ක් තියෙනවා. for කියලා දාලා parenthesis ඇතුලේ parameter
3ක් පාස් කරන්න ඕනේ. මෙතන දෙනවා ඉනිෂියල් වැලියු එක. ඊට පස්සේ මෙතන දෙනවා කන්ඩිෂන් එක. මෙතන දෙනවා මෙයාගේ ස්ටෙප් එක. මේ ස්ටෙප් එකට අදාළව දෙනවා. මේක ඒතකොට සාමාන්‍ය දෙන ඉනිෂියල් වැලියු එක කියලා අපි normally variable එකක් තමයි දෙන්නේ. i කියලා ගත්තොත් අපි 0 කියලා ගන්නවා. මේ array එකට අදාළව නම් අනිවාර්යෙන් මෙයාගේ මේ ඉනිෂියල් වැලියු එක 0ම වෙන්න ඕනේ. මොකද අර index එක කියන එක මේකෙදි වැදගත් වෙනවා. මොකද පළවෙනි වැලියු එක ඒකට අදාළව තියෙන index එක අනිවාර්යෙන් 0 නේ. ඒක නිසා මෙයාගේ ඉනිෂියල් වැලියු එක 0ම තමයි පටන් ගන්න ඕනේ. එතකොට මෙතන අපිට මෙතනම integer i සමානයි 0 කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් වෙනම integer මේකට කලින් integer i සමානයි 0 කියලා දීලා මෙතන ගෙලින්ම i කියන එක යූස් කරන්න විතරක් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දෙන්න ඕනේ. මේ ආකාර දෙකේම පුළුවන්. ඊට පස්සේ මෙතන condition එකට දැන් මේකේ element 10ක් තියෙනවානේ. මේ element 10ට අදාළව condition එක හදාන්න ඕනේ. මේ අවයව 10ම ගන්න. ඒක නිසා එතෙන් අපිට දෙන්න පුළුවන් මේ ඉනිෂියල් වැලියු එක. i කියන එක කුඩාද 10 කියලා වගේ කන්ඩිෂන් එකක්. එතකොට මෙයා 10 පාරක් අපිට රිපීට් කරගන්න පුළුවන්. මේකේ අගේ බිඳුවේ ඉඳන් මෙතන අපි ඉන්ක්‍රිමන්ට් එක දුන්නාට පස්සේ එකින් එකට වැඩි වෙන්න කියලා. දැන් මේකෙන් කියන්නේ ඉන්ක්‍රිමන්ට් එකක් කියලා. i මෙන්න මේ මාක් එකට කියනවා ඉන්ක්‍රිමන්ට් එක කියලා. මේකෙදි කරන්නේ සරලවම i සමානයි i දාන 1 කියන එක. i සමාන i දාන 1 කියපුවම i වල අගේ දැනට තියෙන තත්ත්වයේ ඉඳලා එකකින් වැඩි කරනවා. දැනට තියෙන බිඳුව නම් බිඳුවේ ඉඳන් බිඳුවට එකක් එකතු කරලා මෙයාගේ තියෙන අගේ වෙනස් කරන එකක් කියලා. ඊට පස්සේ දැන් තියෙන 1යි නම් තව එකක් එකතු වුනහම එයාගේ අගේ දෙකක් වෙනවා. ඔය විදිහට එකින් එකට ඉන්ක්‍රිමන්ට් වෙවි යනවා. ඒ කියන්නේ 1 2 3 4 5 කියලා යනවා. දැන් ඕක අපි වෝට් කරගත්තොත් එහෙම මෙතන අපිට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ටිජර් i කියලා මෙතන හදන්න පුළුවන් 0යි කියලා. ඊට පස්සේ මේකේ සෙමිකෝලන් දෙකක් එනවා මෙන්න මේ තැන් වලට. ඉස්සරව මෙතන එනවා. ඊට පස්සේ කන්ඩිෂන් එකට පස්සේ තව එකක් එනවා. එච්චරයි එන්නේ සෙමිකෝලන් දෙකයි 3ක් එන්නේ නැහැ අවසානයේ. දෙකක් විතරයි. මේක දාගෙන අපි කන්ඩිෂන් එක දාගන්නවා. කන්ඩිෂන් එකට i කුඩාද 10. 10 කියන දෙන්න පුළුවන්. දැන් මෙතන අපිට ඕන නම් තව සමාන ලකුණක් දෙන්න පුළුවන්. සමාන ලකුණ දුන්නොත් එතකොටත් වෙන වැඩක් තියෙනවා. ඒක මම කියන්න. මෙතන ඉස්සෙල්ලා දැන් ඉන්ක්‍රිමන්ට් එකක් මම දාගන්නවා. දැන් i වලගේ 0 කියලා දුන්නා. ඊට පස්සේ i වලගේ කුඩා 10ට කියලා දුන්නා. මෙයාගේ එලිමන්ට් ගාන හින්දා තමයි මම මෙතන 10 කරේ. දැන් මෙතන තිබ්බොත් එහෙම මේ වගේ එලිමන්ට් 5ක් විතරක් තියෙනවා නම් ඒ වෙලාවට අපි මෙතන 10ක් දාලා තේරුමක් නැහැ. මොකද එලිමන්ට් ගානට දාලා දුන්නා නම් මේක අපිට ඒ ඇති. සරලවම මෙතන කොච්චරක්ද මෙයාගේ සයිස් එක දීලා තියෙන සයිස් එකට අදාළව හදාගත්තා නම් හරි. 10ක් නිසා ඔන්න මෙතන 10ක් ගත්තා. මෙතන 5ක් තියෙනවා මෙතන 5ක් දාපම ඇති. 10ක් දැම්මා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය වැඩිපුර දුන්නා කියලා වැඩියෙන් අවුට්පුට් එකක් එන්නේ නැහැ අපිට. දැන් මෙතන සාමාන්‍ය for loop එකක් දාගත්තම අපිට ලයින් ගොඩක් ලියා ගන්න අවශ්‍ය නැහැ. ප්‍රෝග්‍රෑම් එක ලයින් දෙකෙන් තුනෙන් ඉවර ගන්න පුළුවන්. දැන් මේකේ ඔක්කොම අපි හිතමු ප්‍රෝග්‍රෑම් එක කියලා දිනවා මේ ගානේ මේ කොටස දීලා මෙහෙම අපිට ගාන දීලා මේක ලූප් එකක් පාවිච්චි කරලා අවුට්පුට් කරන්න කියලා. එතකොට ලූප් එකක් පාවිච්චි කරලා අවුට්පුට් කරන්න ගියද්දී දැන් අපි පාවිච්චි කරන ලූප් එක තමයි for loop එක. මේකට අදාළව දාගත්තා. අපිට එක print එකක් දාගෙන මේක අවුට්පුට් එක ගන්න පුළුවන්. අර ඉස්සලා දාපු ස්ටේට්මන්ට් එකම දාලා අවුට්පුට් එක ගන්න තියෙනවා. ස්පෙસિෆයර් d කියලා දාගත්තා. d කියලා දාගත්තේ මෙතන. මෙන්න මේ format specify එක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් print එකක් ගද්දී මෙතන data type එක indicate කරනවා අපේ compile එකට මොකද්ද මේ output වෙන්න ඕනේ data type එක කියලා. එතන output වෙන්න ඕනේ data type අපිට තියෙනවා සාමාන්‍ය integer ඊට පස්සේ float double character තියෙනවා ඊට පස්සේ string තියෙනවා. අපි මේ string එකක් නෑ කියන්නේ සාමාන්‍ය නමක් වගේ මොනවා හරි දෙයක් අපිට output කරගන්න දෙනවා. අපි පාවිච්චි කරන්නේ මෙතන මෙන්න මේ මාක් එකත් එක්ක percentage මාක් එක නැත්තම් format specify කියනවා. මේ මාක් එකත් එක්ක අපි s කියලා දැම්මොත් මෙයාගෙන් output වෙන්නේ string එකක්. මෙතන c කියලා දැම්මොත් එහෙම එයාගෙන් එන්නේ character එකක්. character එකක් කියන්නේ මොකක් හරි එක අකුරක් කියලා හිතමුකෝ. double එකක් ගත්තොත් එහෙම අපි මෙතෙන් දාන්නේ ඒත්
float කියලා දැන් float වලට අදාළව f ගන්නෙ double වලට අදාළව float කියලාම තමයි දැනගන්නේ. f අගුරුම තමයි use කරන්නේ. integer එකක් නම් අපිට දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. i කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් d කියලා පාවිච්චි කරන්න පුළුවන්. i කියන එකෙන් normal integer කියන එක කියවෙනවා. d කියන එකෙන් decimal integer කියන එක කියවෙනවා. so decimal integer කිව්වත් දැන් මේ සාමාන්‍ය අපි by default use කරන්නේ මෙන්න මේ d කියන එක. i කියලා දැම්මා කියලා ප්‍රශ්නයක් නැහැ. integer එකක්ම එනවා. ඒකින් තමයි දැන් මෙතන අපි පාවිච්චි කරේ array එක integer නිසා තමයි මෙතනම d කියලා දුන්නේ. d කියන්නේ එතකොට decimal integer එකක්. ඊට පස්සේ මෙතෙන්ද specify d දැම්මා. ඊට පස්සේ array එකේ element එක print කරගන්න යන්නේ. එහෙනම් array එකේ නම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොන array එකේද කියන්නේ මොකද අපිට array දෙක තුනක් තියෙන්න පුළුවන් අපි program එකේ. ඒක නිසා array එක වෙනම හඳුර ගන්න තමයි යාගේ නම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙයාට අදාළව දැන් අපි මෙතන 1 කියලා දුන්නොත් එහෙම දැන් බලන්න 1 කියලා දුන්නොත් එහෙම මම දැන් new line එකක් දාගන්නම්. මේකෙන් කියන්නේ දැන් මම මෙතන දාගත්ත කොටස new line එකක්. new line character එක කියලා තමයි මේක පාවිච්චි කරන්න අපි. එතකොට අපිට දැන් මේ එන output එක මෙහෙම line එකෙන් line එක ගන්න පුළුවන්. මේක අපි දාගත්තේ නැත්නම් එහෙම මෙයා output කරන්න එක දිගට. එහෙම space උත් නැහැ. සම්පූර්ණ එක දිගට තමයි output එක එන්නේ. දැන් මේක run කරොත් එහෙම මේ විදිහට දෙකේ ඉලක්කම් 10ක් බලා ගන්න පුළුවන්. දැන් ඒතකොට එතන දෙකේ ඉලක්කම් 10ක් එන්නේ අපිට මම මෙතන දුන්නේ index එක විදිහට 1 කියලා. එතකොට මෙතන බිංදුව මෙතන 1. එතකොට 1 කියන එකට අදාළව තියෙන වැලියු එක 2නේ මෙතන. මේ 2 කියන එක ඒකයි output එකේ අපිට ඇවිල්ලා තියෙන්නේ. දෙකේ ඉලක්කම් 10ක්. මේ විදිහට. දැන් ඒතර මේ එලිමන්ට් ඔක්කොම එකින් එකට ගන්න ඕන නම් අපි දැන් මෙතන ඉනිෂියල් වැලියු එකක් දාගත්තා මෙතන. අපිට මෙන්න මේ වේරියබල් එක පාවිච්චි කරලා ඒ දේ කරගන්න පුළුවන්. සරලවම මෙතන සිද්ධ වෙන්නේ i කියන වේරියබල් එකේ හැසිරීම මම මේ පැත්තෙන් දාගන්නවා. ඊට පස්සේ age i කියන එක එනවා. මේ විදිහට ගන්නවා. දැන් මෙතන මම i කියලා දාගත්තොත් මේකේ output එක මට එකින් එකට ගන්න පුළුවන්. ඒක වෙන දේ තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ. දැන් මෙයාගේ මේකත් මම දාගන්නම් මෙතන. බිංදුව 1 2 3 4 5 6 7 8 9 හරි 9 ඊට පස්සේ මෙතන මෙයාගේ name එක තියෙනවා age කියලා. මෙයාගේ දීලා තියෙන value ටික මම මෙතෙන් දාගන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් ඊට පස්සේ i වල value එක. සාමාන්‍ය මේ loop එකක් සුළු කරගෙන යද්දී අපිට මෙන්න මේ table එක දාගන්න පුළුවන් නම් ඉක්මනට output එක ගන්න පුළුවන්. මේක දාගත්තට පස්සේ තියෙන්නේ සරලවම variable තියෙනවා නම් 10ක් විතර variable 10න් මේ විදිහට වෙන වෙන වශයෙන් දාගන්න තියෙනවා. ඊට පස්සේ ඒ variable එකට අදාළව මොකක් හරි එයා declare කරලා දීලා තියෙන value එකක් තියෙනවා. දැන් මෙතන නම් දීලා තියෙන 0 කියලා. එහෙනම් එයාගේ program එක run වෙන්න කලින් තියෙන value එක මේ විදිහට දාගන්නවා. මොකද මෙතන තමයි මෙයාගේ program එක පටන් ගන්නේ. දැන් මේ for loop එක run වෙද්දී එතකොට මෙතන 0 කියලා දාගත්තා. මෙයාගේ i වල value එක for loop එක run වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ initial value එකේ ඉඳලා ඊට පස්සේ condition එකට යනවා. condition එකට ගියාට පස්සේ මෙතන condition එක check කරලා බලනවා මොකද සිද්ධ වෙන්නේ කියලා. දැන් මෙතන කියලා තියෙන i වලගේ කුඩාද 10ට කියලා. i වලගේ කුඩාද 10ට කියවම දැන් i වලගේ විදිහට තියෙන මෙතන බිංදුවයි කියලා. ඉස්සරහම පටන් ගත්ත value එක. ඒතර බිංදුව කුඩායි 10ට කියවම මේ condition එක true වෙනවා. මොකද 10ට වඩා බිංදුව කුඩා නිසා. මෙතන condition එක true වුණ ගමන් මෙයා යනවා මේ block එක ඇතුළට. මේ පැත්තට තාම එන්නේ නැහැ. මේ block එක ඇතුළට ගියාට පස්සේ මෙයාගේ මෙතන open brace එක තියෙනවා, මෙතන close brace එක තියෙනවා. මේ for loop එකේ block එක තමයි මේ තියෙන්නේ. මේ braces දෙක ඇතුලේ. ඊට පස්සේ මෙයාගේ block එක ඇතුලට ආවට පස්සේ තියෙන්නේ print කරන්න කියලා age එකේ age කියන array එකේ i වල i කියන index එක. දැන් i කියන index එකට අදාළව දැන් මෙතන i කියලා ගත්තාම මේකේ program එක i කියන හැමදැනටම දැන් එයාගේ දීලා තියෙන value එක ආදේශ වෙනවා. දැන් i වල තියෙන value එක තමයි 0 කියන්නේ. එහෙනම් ඉස්සරහම මෙතන දැන් i වෙනුවට එන්නේ 0 කියන value එක. මේ 0 කියන value එක ආවට පස්සේ age 0 කියන එක මම හොයාගෙන යනවා. age 0 කියලා කියන්නේ මෙන්න මෙයා. index එකනේ මේ දැන් අපි කතා කරන්නේ. එතකොට age 0 කියන එක කෙනාගේ element එක තමයි මේ තියෙන්නේ. 1 කියන එක.
එතකොට ඒක print කරන්න කියලා තියෙන. එතකොට මෙතනින් එනවා 1 කියලා මේ සමස්ත කොටසින් එනවා 1 කියලා මේ කොටසින් කියන්නේ data type එකට මොකක්ද කියලා මේක output වෙන්න ඕනේ. output වෙනවා data type එකේ integer. ඒක කියන්නේ මෙතන specify d කියලා දාගත්තා decimal කියන්නේ. දැන් මේක print වෙන්නේ එතකොට 1 කියන value එක. index බිඳුවට අදාළව එයාගේ එන්නේ 1 කියලා value එක. දැන් මෙයාගේ ඉෂ්ට වෙලා තියෙන එහෙමනේ. index බිඳුවේ තියෙන 1 කියලා. ඊට පස්සේ දැන් මේක for loop එකක් හින්දා දැන් මෙතනින් එහාට block එකේ මොකුත් නැහැ. මෙයා නැවත යනවා මේ step එකට. step එක කියලා තමයි මේකට කියන්නේ increment එකට. මේ කොටසට ගියාට පස්සේ i වලගේ එකකින් වැඩි ගන්න කියලා තියෙනවා. i++ කියපුවාම මේකෙන් කී වෙනවද? i සමානයි i ධන 1. එතකොට මේකෙදි වෙන්නේ i වලගේ එකකින් වැඩි කරනවා. දැන් මේක එකකින් වැඩි කරාට පස්සේ බිඳුව කියන එක එකක් වෙනවා. එකක් වුණාට පස්සේ නැවත දානවා මෙන්න මේ block එකට. ඒ කියන්නේ මේ condition එකට දානවා. මෙතන ඉඳන් මෙහෙට. ඒ කොටසට දැම්මම පස්සේ නැවත බලනවා අර condition එක check කරලා මොකද්ද කියන්නේ කියලා. දැන් මේ i ගියාගේ 1යි. එයා අප්ඩේට් වෙලා තියෙන i ගියාගේ 1යි. දැන් එක කුඩාද 10ට කියලා බලමු. එක කුඩාද 10ට කියලා බලමු. ඒකත් condition එක true වෙනවා. true වෙන නිසා නැවත එනවා. මෙතන නැවත print කරන්න තියෙන්නේ දැන් බිඳුව නෙමෙයි තියෙන්නේ දැන් 1 කියන එක. age 1. i වෙනකොට දැන් 1 කියලා එනවා මෙතෙන්ද. age 1 කියන්නේ දැන් මෙන්න මෙයා. age ගේ 1 කියන්නේ index එක value එක 2යි. එහෙනම් value එක print වෙනවා 2යි කියලා. ඔය විදිහට මෙයාව loop වෙනවා. මේ condition එක false වෙනකම්. ඒ කියන්නේ දැන් i වලගේ ඊට පස්සේ දැන් මෙයා මෙතෙන් ගියාට පස්සේ 2ක් වෙනවා. 2ක් වෙලා නැවත මෙතන එනවා. 2 කුඩාද 10ට කියලා බලනවා. condition එක true නිසා මෙතෙන්ට ඇවිල්ලා age 2 කියන එක්කෙනාගේ value එක ඊට පස්සේ print කරනවා. 2ට අදාළව 3 කියලා එනවා. ඊට පස්සේ මෙයා 3ක් වුණාට පස්සේ 4 කියලා එනවා. 4ට ආවට පස්සේ 5ක් එනවා. 6 ඔය විදිහට ගිහිල්ලා 9 දක්වා print වෙනවා. 10 දක්වා print වෙනවා. මෙයාගේ index එක 9 දක්වා යනකම්. ඊට පස්සේ දැන් මෙතන අවසානයේට i වලගේ 10ක් වෙනවනේ මේ 9 කියන එකටත් එකක් එකතු වෙලා i වලගේ 10ක් වෙනවා. ඊට පස්සේ මෙයාගේ condition එක check වෙනවා 10 කුඩාද 10ට කියලා. එතකොට මේ condition එක false වෙන නිසා මෙයාගේ program එක තවදුරටත් මෙයාගේ block එක ඇතුළේ කියලා run වෙන්නේ නැහැ. එතනින් exit වෙලා ගිහිල්ලා program එක finish වෙනවා. එතකොට අර ඉෂ්ට වෙලා තිබ්බ element ටික එකින් එකට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක අපි code කරලා බලමු. දැන් මේ ටික දාගත්තා මෙතන මම i කියලා දෙනවා. දැන් මේ විදිහට බලා ගන්න පුළුවන් එකේ ඉඳලා 1 2 3 4 5 6 7 8 9 10 කියලා බලා ගන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා පැහැදිලි කරපු ස්ටෙප් එකට තමයි මෙයාගේ ඔය රන් වීම සිද්ධ වෙන්නේ. මෙයාගේ මෙයාට ගියා එයාගේ මෙහෙම නැවත මෙතෙන්ද මේ විදිහට ගිහිල්ලා ඔය බ්ලොක් එක තමයි මේ විදිහට රිපීට් වෙවි යන්නේ. මේක අවුලක් නෑ නේද? සිංගල් ඇරේ එකේ. මේක කාට හරි තේරුම් නැති දැනක් තියෙනවා. නෑ අවුලක් නම් කියන්නේ කොහේ හරි තැනක්. බලන්න දුනා මේක කටුල. ඉතින් 1D ඇරේ එක අවුලක් නැද්ද මේක? අවුලක් නෑනේ. ආදා මෙහෙම එකක් තියෙනවා. දැන් මේකේ මේ විදිහට value දෙන්නේ නැතුව අපිට දැන් user input ගන්න කියලා තිබ්බොත් එහෙම. දැන් මේ values 10ට කියන්නේ දැන් ඔය වගේ ඉස්සල්ලා මෙහෙම නැතුව දැන් මේ තියෙන එකවර values ටික ආදේශ කරලානේ. මෙහෙම නැතුව user එකෙන් ගන්න කියලා තියෙනවා නම් මේ values 10 store කරන්න. ඒතකොට අපිට පුළුවන් මේ විදිහට size එක දෙන්න ඕන කොච්චරද මෙයාගේ store කරන්න කියලා. දැන් මෙයාගේ message එකක් දාගෙන ඊට පස්සේ අපිට user එකකින් input එක ගන්න තියෙන enter number.
ඊට පස්සේ user ගේ input එක ගන්න ඔයාලා දන්නවා පාවිච්චි කරන function එක මොකක්ද කියලා scanf කියන function එක තමයි පාවිච්චි කරන්නේ මේකෙත් scanf කියලා දාගත්තා දැන් මේ user input එක ගද්දිත් අපි දෙන්න ඕනේ මෙතන මොකද්ද අපි input කරන data type එක කියලා integer එකක්ම නිසා මෙතන නැවතත් දෙනවා specify d කියලාම කමාවක් දාලා ඊට පස්සේ දැන් මෙතන අපිට තව දෙයක් වැදගත් වෙනවා දැන් මේ විදිහට තියෙන්නේ දැන් මෙයාගේ values store වෙලා නැහැ මොකුත් 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔය විදිහට තියෙනවා දැන් මෙයාගේ එතන අපි දැන් එකින් එකට ගද්දී age i කියන එක්කෙනා දැන් ස්ටෝර් කරන්න යන්නේ. එතකොට දැන් ස්ටෝර් කරද්දී අපිට වැදගත් වෙන සිම්බල් එකක් තමයි මේ ඇම්බර්සන් කියන එක. මේ ඇම්බර්සන් කියන එක පාවිච්චි කරන අපි ඇඩ්‍රස් එක හොයාගන්න. මේකට අපි තව කියන ඇඩ්‍රස් ඔපරේටර් එක කියනවා. දැන් මෙයාගේ values නෑ දාවල් වෙනවා. මේ ඉන්ඩෙක්ස් එක විතරයි තියෙන්නේ. මේවාගේ ඇතුලේ his. එතකොට දැන් අපි user එකෙන් ගන්න input ටික ඔක්කොම අදාළ මෙන්න මේ index 0 නම් index 0 ගේ ස්ටෝර් කරන්නේ කොහොමද? ඊට පස්සේ index 6 ගේ ස්ටෝර් වෙන්න ඕන මොන value එකද කියලා අපි දෙන්නේ හරියටම ඒ කියන්නේ දැන් මෙයාගේ එක කියලා ස්ටෝර් කරලා ඊළඟට එන එක්කෙනාගේ value එක වෙනකොට එයාත් මෙයාගේ ස්ටෝර් වුණොත් එහෙම මේ සම්පූර්ණ මේ memory එකේ අපිට ස්ටෝර් කරගන්න වෙන්නේ නැහැ. ඒතකොට හරියටම පළවෙනි එක්කෙනාගේ value එක පළවෙනි එක්කෙනාගේ දෙවෙනි එක්කෙනාගේ value එක ඊළඟ index එක මේ විදිහට යන්න අපි දෙන්නේ මෙන්න මේ කියන ampersand mark එකෙන්. ampersand mark එක අනිවාර්යෙන් දුන්නේ නැත්නම් අපි program එක එතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන ampersand mark එක දාගන්න ඕනේ. ampersand mark එක දාලා දැන් මේක run කරලා බලුවොත් දැන් මෙතන enter number කියලා cursor එක blink වෙනවා. මම ඊට පස්සේ පළවෙනි number එක විදිහට 10 කියලා දෙනවා. 10 දීලා enter කරාට පස්සේ ඊළඟ number එක ගන්නවා. දැන් මේකේ numbers 10ක් අපි input කරන එක මෙයා loop වෙවි run වෙනවා. මොකද අපි array එක හදලා මෙතන loop අර කලින් කතා කරපු loop එක ඇතුලේ තමයි මේ user input එක ගන්න. ඒක නිසා තමයි මෙයා මේ විදිහට ඉතුරු numbers ටික ඉල්ලන්නේ 10 20 30 40 50 60 70 80 90 100 දැන් මේ විදිහට user input 10ක් ගත්තා. එතකොට දුන්නේ 10 20 30 40 ඔය 100 යනකම්. දැන් මේ ගත්ත 100 ඉස්සරම මේක රන් වුණාට පස්සේ අපි දුන්නනේ මෙතෙන්ද 100යි කියලා value එකක්. එතකොට මේ 100 කියන value එක 100 කියන value එක හරියට මේ 0 ගේ ස්ටෝර් වෙන්න ඕනේ. දැන් මේ program එක රන් වෙද්දී ආරම්භක අගය 0. කියන්නේ i වල අගය 0. ඒ කියන්නේ මෙතන i වෙනකොට එන්නේ 0 කියලා. එතකොට ampersand age මේ 0 කියන එක කෙනාට අදාළ. දැන් මේ හැම එක කියන්නේ මේ හැම index එකකටම අදාළ memory එකේ address එකක් තියෙනවා. අපි හිතමු මෙයාගේ address එක 100. මෙයා 104 108 112 116 ඔය විදිහට යනවා. දැන් මේ විදිහට යද්දී මෙන්න මේ 0ට අදාළව තියෙනවා address එකක් 100 කියලා. එකට අදාළව 104 කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ලියුමක් දාද්දි ගෙදරකට ඒ අදාළ ගෙදරටම යන්නේ. ඒ මොකද ඒ address එක unique නිසා. එතකොට මේ අපි කතා කරන loop වලත් ඒ කියන්නේ array වලත් loop එකක් පාවිච්චි කරලා scan කරලා ගද්දි එයාට අදාළව unique address එකක් තියෙන නිසා මේ address එකටම අදාළව තමයි මේ අපි ගන්න value එක ගිහිලා store කරන්නේ. එතකොට දැන් මේ age 0 කියන එක්කෙනාගේ address එක 100යි නම් මෙතෙන් එනවා හරියටම 100 කියන address එකේ තමයි මේ අපි ගන්න value එක store කරන්න ඕනේ කියලා. එතකොට දැන් අපි පළවෙනි එක විදිහට දුන්නේ 10යි කියලා. එතකොට මේ අතුලත් කරපු 10 කියන value එක හරියටම ගෙනල්ලා මෙතන store කරන්නේ මෙන්න මේ address එක use කරලා. ඒ address එක ගන්න තමයි අපි මෙතන අර කියපු ampersand mark එක පාවිච්චි කරේ. ඊට පස්සේ මෙයාගේ අර increment වුණාට පස්සේ අර බිඳුව දින එකක් වුණාට පස්සේ දැන් මෙතන එනවා 1 කියන value එක. 1 කියන කෙනාගේ address එක එතකොට 104. එතකොට 104 කියන address එක store කරන්නේ ඊළඟට අපි input කරන value එක. ඒක තමයි 20 කියලා දුන්නේ. එතකොට 20 store වෙනවා මේ විදිහට. ওই විදිහට 30 40 50 ওই විදිහට යනවා. ඊට පස්සේ නැවත අපිට දැන් මේ අපි input කරගත්ත values ටිකට අදාළව අපි හදාගත්ත array එක නැවත අපි print කරගන්න ඕන නම් මේ වගේ තව loop එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකම මේ විදිහට අරන් ගන්නත් පුළුවන්. මේකම අරගෙන මෙතන මේක අයින් කරලා මෙතන print එකක්ම දාගත්තා නම් ඉවරයි.
මම අර එලිමන්ට් එකත් එක්කම මෙතන print කරන්න index 35D හරි ඊට පස්සේ මෙතන මම ලයින් එකක් උදා ගන්නවා දැන් අයම අපිට වැලියුස් ටික ඉන්පුට් කරන්න ඕනේ මෙතන 10යි y අනිවාර්යයි 100යි ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්ඩෙක්ස් 0 ගේ ස්ටෝ වෙලා තියෙනවා 10 කියලා එකගේ 20යි දෙකේ 30යි මේ විදිහට 9 100 කියලා ස්ටෝ වෙලා තියෙනවා මේ තියෙන අපි ඉන්පුට් කරගත්ත වැලියුස් ටික මේ තියෙන්නේ ස්ටෝ වුණ වැලියුස් ටික අපේ ඇරේ එකේ හරියටම අපි ඉන්පුට් කරපු ටික ඒ විදිහටම ස්ටෝ වෙලා තියෙනවා 0 ගේ 10යි මේ තියෙන්නේ පළවෙනි එක්කෙනා එයාගේ හරියටම ස්ටෝ වෙලා තියෙනවා හරි මේ විදිහට තමයි එතකොට යූසර් ඉන්පුට් එකක් අරගෙන ඇරේ එක ස්ටෝ කරන එක සිද්ධ කරන්නේ මේකත් අවුලක් නැද්ද කටියට තේරුණාද කොහේද තේරුණාද දැනත් තියෙනවා කියවල ඉතින් තේරුන්නේ නැත්නම් අය කියලා වෙනවා කොහේද දැනත් තේරුන්නේ නැද්ද මේක මේ Zoom එකේ ඉන්න හැටි අවුලක් නැහැ මේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ chat එකේ මැසේජ් එක දාන්න අවුලක් නැද්ද ඒක සාමාන්‍යයෙන් අපිට 1D array එකක් එන්නත් ඒ කියන්නේ සාමාන්‍ය 1D array එකක ගැටලු වහන්නත් පුළුවන්. දැන් මෙතන මේ හැම array එකක් ගත්තම array එකේ හැමදේම සිද්ධ කරන්නේ මේ index එකත් එක්ක use කරලා. අපි හදලා තියෙන array එකේ name එක ඊට පස්සේ square bracket ඇතුලේ පාවිච්චි කරන index එක. මේ index එක use කරලා තමයි ඊට පස්සේ දේවල් ටික සිද්ධ කරගන්නේ. Zoom එකේ ඉන්න අයට අවුලක් නැද්ද තේරුණා නම් මේ chat එකේ මැසේජ් එක දාන්න තේරුම් නැත්නම් මොකක් හරි ප්‍රශ්න තියෙනවා ඔයාලට අවුලක් නැද්ද තේරෙනවද ඒක තේරුන්නේ නැති තැනක් තියෙනවද කොහේ හරි පොඩි තැනක් හරි අවුලක් නැද්ද එහෙනම් 2D array වලට යන්නද කියපල්ලා ඉතින් උඹලා අවුලක් නැද්ද හරි 2D එකක් ගත්තම 2D කියන array එක මේක ගොඩක් CDI DDI දෙකලොටම වෙන්න පුළුවන් 2D array එක ගත්තාම මේක අයත් වෙන්නේ multi dimension array එකක් විදිහට අපි array ආකාර දෙකක් කතා කරා one dimension array සහ අනිත් එක තමයි multi dimension array. එතකොට multi dimension array එකක තියෙන්න පුළුවන් අවම කියන්නේ අඩුම array එක තමයි මේ 2D array එක කියලා කියන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට 3D ඔය විදිහට යන්න පුළුවන් 4D 5D ඔය විදිහට යන්න පුළුවන් 2D array එකක් ගත්තම මේකෙදි අර කලින් කියපු array එකේ කොටස් ටිකම වැදගත් වෙනවා මෙයාගේ age කියලා array එකක් හැදුවොත් integer data type එකේ 2D array එකක් වුණාම අපි සාමාන්‍යයෙන් ඒක වෙනස්ව අඳුර ගන්න පුළුවන් එයාගේ square bracket දෙකක් තියෙනවා මෙයාගේ square bracket දෙකකින් තමයි 2D array එකක් තියෙන්නේ එතකොට දැන් මේ 2D array එක ගත්තාම මෙයාගේ මෙතන තියෙනවා මේ ස්ක්වයර් බ්‍රැකට් එකට දාලා එක කොටසක් දෙනවා ඒකට දාලා තව කොටසක් තියෙනවා මෙතන අපි මේක යූස් කරන්නේ
මේක මේ දෙකේ නම මොකද්ද බං? රවිශංකර්. මෙතන මේ දෙකේ නම් දෙක මොකද්ද නම? මෙතන රෝ තියෙනවා මෙතන කොලම් තියෙනවා. දැන් මේ රෝ සහ කොලම් කියන දෙක මේ වෙලාව තමයි සම්පූර්ණ 2D array එකක් යන්නේ. සාමාන්‍යයෙන් අපි මේකක් ගත්තොත් එහෙම කණ්ඩාංග තලයක් ගත්තොත් එහෙම කණ්ඩාංග තලයේ සාමාන්‍ය අක්ෂ දෙකක් තියෙනවා y සහ x කියලා. එතකොට මේකේ අපි කෝඩිනේට් එකක් ගත්තී 2 3 කියන ලක්ෂ්‍ය තියෙනවා නම් මෙතන මෙයාව අපි දක්වද්දි මේ x සහ y කියන දෙන්නට අදාළවනේ මෙයාගේ කෝඩිනේට් එක ගන්න. එතකොට මේ විදිහටම තමයි මේ 2D array එකකත් යන්නේ. මෙයාගේ පළවෙනි එක්කෙනාට x වල එනවා ඊට පස්සේ මෙයාගේ y එනවා වගේ 2D array එකක් ගත්තම age කියන එක ගත්තොත් මේ විදිහට ස්ක්වයර් බ්‍රැකට් දෙකක් තියෙනවා දැන් 2D array එකක මෙතෙන් එනවා rows කියලා කොටසක් මෙතෙන් එනවා columns කියලා කොටසක්. මේ rows සහ columns කියන්නේ සාමාන්‍යයෙන් වගුවක තියෙන row සහ column තමයි. මේ විදිහට ගත්තාම මේ පැත්තේ තියෙන rows මේ row 1 එක මේ row 2 එක මේ row 3 එක මේ row 4 එක ඊට පස්සේ මේ පැත්තට තියෙනවා column 1 එක column 2 එක column 3 එක මේ row සහ column වලින් තමයි යන්නේ මේ 2D array එක. ඊට පස්සේ දැන් මේ 2D array එකක අපි දැන් මෙයාව නම් කරද්දිත් මෙතන ස්ක්වයර් බ්‍රැකට් දෙක තියෙන පළවෙනි එක්කෙනාට දෙන්නේ මෙන්න මේ rows වල value එක කීයද කියලා. මේ දෙවෙනි එක්කෙනාට දෙන්නේ columns වල value එක මොකද්ද කියලා. row සහ column. මෙයාට එන්නේ rows, මෙයාට එන්නේ columns. දැන් ඒතර මේ වගුවේ දේවල් පුරවනවා වගේම තමයි අපේ 2D array එකේ දේවල් පිර වෙන්නේ. මෙයාගේ එන්න මේ කොටස අපිට මොකක් හරි value එකක් store කරනවා නම් මෙයාගේ මෙන්න මේ කොටස ගැන කියන්න අපි පාවිච්චි කරන්නේ මේ row සහ column කියන එක. මෙයා row මෙයාගේ පටන් ගද්දිත් කියන්නේ අර අපි index එක කතා කරපු විදිහම තමයි index 0 එකේ ඉඳලා යන්නේ. row 0 row 1 row 2 මෙයාගේ col 0 col 1 col 2 මේ විදිහට යනවා. එතකොට මේ පළවෙනි එක්කෙනාගේ value එක කියන්නේ මෙයාගේ 0යි මෙයායි දැන් අර බිඳුවයි බිඳුවයි කියන මේ ලක්ෂ්‍ය මෙතන අර 3යි 2 ගත්තා වගේ මෙයාගේ තියෙන්නේ මෙතන row එකයි මෙතන column එකයි තියෙන value එක තමයි මෙතෙන්ට එන්නේ. බිඳුවයි බිඳුව. එතකොට මේකේ සම්පූර්ණ මේ තීරුවටම මෙයා බිඳුවක් වෙනවා. ඒ කියන්නේ column එකේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ මේ කොටසටම අදාළව මෙයාගේ row එකේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ බිඳුවයි මේ row එකටම. ඊට පස්සේ මෙයාලගේ තියෙන column වගේම තමයි යන්නේ. මෙයාලගේ මේ කොටස් ටික fill වෙන්නේ. එතන මේ row 0 එකේ මෙතන කියන්නේ col 1 එක. මෙයාගේ තියෙන්නේ row 0 එකේ col 2 එක. ඊට පස්සේ මෙයාගේ ගත්තාම row 1 ගේ col 0 එක. මෙයාගේ row 1 ගේ col 1 එක. මෙයාගේ row 1 ගේ col 2 එක. මෙයා කියන්නේ row 2 ට අදාළව col 0 ඊට පස්සේ row 2 ට අදාළව col 1 එක ඊට පස්සේ row 2 col 2 මේ විදිහට තමයි fill වෙන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහටම තමයි අපි දැන් array එක declare කරලා ඊට පස්සේ අපි detail ටික දෙන්න යන්නේ. array එක හදාගද්දි data type එක දාගත්ත කලින් වගේම integer age කියලා පළවෙනි ස්ක්වයර් බ්‍රැකට් එක දෙවෙනි ස්ක්වයර් බ්‍රැකට් එක මේ විදිහට දුන්නා. මෙතන එනවා කිව්වේ rows ගාන මේක ඇතුළට එනවා කිව්වේ columns ගාන. එතකොට මේ detail වලට අදාළව තමයි මෙයාගේ තත්ත්ව ටික අපිට දාගන්න තියෙන්නේ. rows වලට අදාළව මම දෙනවා rows 3යි column 4යි කියලා. දැන් මේ විදිහට හැදුවොත් එහෙනම් මෙයාගේ element ගාන අපිට තීරණය කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ගානකට අහනවා මේ විදිහට ඇරේ එක දීලා මොකක් හරි නමක් යටතේ මෙයාගේ එලිමන්ට් කීයක් අපිට හදාගන්න පුළුවන්ද කියලා. ඒතර එලිමන්ට් ගාන අපිට හදාගන්න පුළුවන් මෙතන තියෙන රෝස් ගාන සහ කොලම් ගාන ගුණ කරාට පස්සේ අපිට එන වැලියු එක. ඒතර මෙතන සම්පූර්ණ එලිමන්ට් 12ක් අපිට ස්ටෝර් කරගන්න පුළුවන්. එතකොට මෙයාගේ ස්ටෝර් වෙන විදිහ බැලුවොත් එහෙම මේ විදිහට නම් මෙයාගේ රෝ 0 මෙයාගේ රෝ 1 රෝ 2 col 0 col 1 col 2 col 3 ඔය විදිහට යනවා. ඊට පස්සේ දැන් මට මේ පළවෙනි එක්කෙනාගේ වැලියු එක ස්ටෝර් කරන්න ඕනේ නම් 10යි කියලා මම මෙයාගේ ස්ටෝර් කරන්න දෙන්න ඕනේ කෝඩ් එක තමයි age කියලා දුන්නා. අර කලින් අපි එකක් පාවිච්චි කරා වගේ දැන් අපි කතා කරන්නේ 2D අර එකක් නිසා මෙයාගේ මේ ස්ක්වෙයාර් බ්‍රැකට් දෙකම ගැන අපි හිතලා දෙන්න ඕනේ මෙයාගේ වැලියු එක මොකක්ද කියලා. දැන් මෙතන ඔයාලා දැක්කා මේකයාගේ පිරෙන්න නම් මේ 10 කියලා මෙයාගේ ඉන්ඩෙක්ස් එක වෙන්නේ බිඳුව. මේ කියන ඉන්ඩෙක්ස් එකට අදාළව තමයි මෙයාගේ එලිමන්ට් එක අපිට 10 කියලා ස්ටෝර් කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙයාගේ පළවෙනි ඒ කියන්නේ මේ ස්ක්වෙයාර් බ්‍රැකට් එකට අදාළව දෙන්න ඕනේ 0 කියලා. ඊට පස්සේ ඊළඟ ස්ක්වෙයාර් බ්‍රැකට් එකට අදාළව දෙන්න ඕනේ නැවතත් 0 කියලා. ඊට පස්සේ වැලියු එක 10 කියලා දුන්නොත් මෙන්න මේ විදිහට මෙමරි එක අපිට ස්ටෝර් කරගන්න පුළුවන්. age 0 ගේ age row 0 ගේ col 0 ගේ අගය 10 කියලා ස්ටෝර් කරගන්න පුළුවන්. row 0 col 0. දැන් මෙයාගේ ස්ටෝර් වෙලා තියෙන වැලියු එක තමයි 10 කියන එක. මේක රන් කරොත් එහෙම කිසිම අවුට්පුට් එකක් බලා ගන්න නැහැ. දැන් අපි එකින් එකට වැලියුස් දැන් මේ පළවෙනි තීරුව ෆිල් කරගත්තොත් එහෙම. පළවෙනි තීරුව ෆිල් කරගත්තොත් මම මේ වගේ වැලියුස් ටිකක් දෙනවා. හරි. කොහොමද දැන් මේ සම්පූර්ණ මම මේ සිලෙක්ට් කරන මෙන්න මේ සම්පූර්ණ රෝ එකම යන්නේ ඉන්ඩෙක්ස් එක රෝ ගේ ඉන්ඩෙක්ස් එක 0 කියලා. ඒ කියන්නේ මේ පළවෙනි එක කියනවා 0ම තමයි. මේ සම්පූර්ණ මම මේ සිලෙක්ට් කරපු සම්පූර්ණ රෝ එකට අදාළව. ඊට පස්සේ මෙයාගේ වෙනස් වෙන්නේ මෙන්න මේ කියන දෙවෙනි ස්ක්වෙයාර් බ්‍රැකට් එක ඇතුලේ තියෙන කොටස් ටික. ඉන්ඩෙක්ස් ටික තමයි වෙනස් වෙන්නේ. එතකොට ඒකට අපි කියන්නේ කොලම් ටික කියලා. දැන් මේ පළවෙනි එක කියනාගේ වැලියු එක 0 ඊට පස්සේ මෙයා එකක් වෙන්න ඕනේ. මෙයාගේ දෙකක්, මෙයාගේ තුනක්. දැන් ඊට පස්සේ මෙයාගේ දෙන වැලියුස් ටිකත් වෙනස් කරොත් එහෙම දැන් අපි දැන් 10 ස්ටෝර් කරා වගේ මෙයාගේ ස්ටෝර් වෙලා තියෙනවා. මෙයාගේ 10 0 ගේ 1 0,1ට අදාළව 20 කියන වැලියු එක. ඒතර මෙයාගේ 20 තියෙනවා. ඊට පස්සේ 0,2ට අදාළව ඒ කියන්නේ මේ කොටස 30 කියලා ස්ටෝර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ වැලියු එක 40 කියලා ස්ටෝර් කරගන්න පුළුවන්. දැන් මේ අපි සම්පූර්ණ පළවෙනි රෝ එකම ෆිල් කරගෙන ඉවරයි. තව අපිට රෝ දෙකක් තියෙනවා ෆිල් කරගන්න. එයාලව ෆිල් කරද්දි නැවත මේ විදිහටම තමයි යූස් කරන්න තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේ තියෙන්නේ පළවෙනි රෝ එකට අදාළව මම ඊට පස්සේ දෙවෙනි රෝ එක දාගන්නම් ස්පේස් එකක් තියලා. මෙයාගේ එතකොට දෙවෙනි රෝ එක කියන්නේ 0 එක ඉවරයි. දැන් දෙවෙනි රෝ එකට අදාළ වෙන්නේ මෙන්න මේ 1 කියන ඉන්ඩෙක්ස් එක. එහෙනම් මෙයාලගේ අගයන් 0 කියන හැම එකම දැන් එකක් වෙන්න ඕන. හරිද? එකක් වුණාට පස්සේ මෙයාලගේ වැලියුස් ටික දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මම දෙන්නම් මේක 100යි 200යි 300යි 400යි කියලා. දැන් එතකොට දැන් මේ අපේ ටේබල් එකේ ෆිල් වෙනවා ඊළඟ වැලියුස් ටික විදිහට. මෙතන 100 200 300 400 කියලා. දැන් ෆිල් වෙන්නේ 1,0 1,1 1,2 1,3 කියලා මේ විදිහට තමයි මෙයාලගේ ඉන්ඩෙක්ස් ටික යන්නේ. ඊට පස්සේ තවත් එක රෝ එකක් අපිට ඉතුරුලා දෙන අවසාන මේ රෝ 2 කියන එක. රෝ 2 කියන එක අපිට ස්ටෝර් කරන්න පුළුවන්. රෝ එකගේ විතරයි ඒතර මාරු වෙන්නේ. කොහොමත් මේ ටික පොදු වෙන නිසා මේ රෝ ටිකටම අදාළව මේ ටික ඒ විදිහටම දිනවා 0 1 2 3 කියලා. මෙයාගේ රෝ එක වෙනස් වෙනවා 2. මේ ටික මේ විදිහට 2 2 2 කියලා. ඊට පස්සේ මෙයාගේ වැලියුස් ටික මම වෙනස් කරොත් තවත් බිඳුවක් වැඩි කරලා දැන් මේ ටික ස්ටෝර් වෙන්නේ මෙතන 1000යි මෙතන 2000යි
3000යි 4000යි කියලා. එතන මේ විදිහට තමයි මෙයාගේ values ටික store වීම සිද්ධ වෙන්නේ. දැන් අර කලින් කිව්වා වගේ මෙයාගේ එලිමන්ට් එක දැන් වෙනම ගන්න ඕන නම් අපි දැන් අපි store කරලා ඉවරයි සම්පූර්ණ 2D array එක. එතකොට මේ විදිහට තමයි මෙයාගේ memory එක store වෙන්නේ. මේ හැම එකකටමත් අදාළව අර කියපු address එකක් තියෙනවා. address එකෙන් අපිට ඊට පස්සේ මෙයාලගේ අගයන් ටික user input එකක් වගේ ගන්නවා නම් වෙනස් කරලා ගන්න පුළුවන්. ඒක මම ඉස්සෙල්ලා පෙන්නන්නම්. දැන් මෙතන මේ 3000 කියන value එක අපිට වෙනම ගන්න අවශ්‍යයි නම් අපිට කරන්න තියෙන්නේ age කියන array name එක පාවිච්චි කරා. ඊට පස්සේ මෙයාට අදාළව අපි බලන්න ඕනේ මොකද්ද මෙයාගේ row එක, ඊට පස්සේ මොකද්ද මෙයාගේ column එක කියලා. row එකයි column එක හොයාගද්දි මෙයාට අදාළව තියෙන row එක සහ එයාගේ column එක ගන්නවා. එතකොට මෙයාගේ row එකට අදාළව තියෙන්නේ 2 කියන එක, ඊට පස්සේ column එකට අදාළව තියෙන්නේ නැවත 2 කියන එක. එතකොට මේ 2 index 2 2 කියලා ගත්තොත් මෙයාගේ value එක විදිහට අපිට output කරගන්න පුළුවන්. මෙයා print එකක් කරා යවුවොත් එහෙම 3000 කියන value එක. ඊට පස්සේ දැන් තව කියනවා අපිට paper එකේ තියෙන ගණන් වල දැන් මේ විදිහට store කරලා මේ තියෙන value එකක් අපිට update කරන්න දෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ විදිහට දෙන්නේ නැහැ. අපිට කියන්නේ මොකක් කරේ අපිට දීලා තියෙන 2D array එකේ අපි කියමු age එකනේ අපි ගත්ත එක age ගේ 2,3 කියන එලිමන්ට් එක වෙනස් කරන්න කියලා 15 කියලා. එතකොට මේ 2,3 කියන එලිමන්ට් එක අපි හොයා ගන්න ඕනේ මේ ඉන්ඩෙක්ස් එක මේ සම්පූර්ණ මේ ටේබල් එකේ කොයි එලිමන්ට් එකද කියලා. මේ තියෙන පළවෙනි එකේ 2 කියන්නේ row එක. ඒ කියන්නේ row දෙකට අදාළව මෙතන කියලා තියෙන 3. 3 කියන්නේ මේ කොටස. 2 3 කියන්නේ මෙන්න මෙයා. එතකොට මෙයාගේ value එක තමයි අප්ඩේට් කරන්න කියලා කියන්නේ 15 කියන. එතකොට සාමාන්‍යයෙන් අපිට paper එකේ එන්නේ code segment ලියන්න. segment කියන්නේ පොඩි කොටසක් විතරයි සම්පූර්ණ program එක ලියන්න එන්නේ නැහැ. ඒ වගේ කොටසක. එතකොට අපිට ලියන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි code line එකක් විතරයි. අප්ඩේට් වෙන්නේ කොටසද කොයි කොටසද ඒ ටික විතරයි ලියන්න තියෙන්නේ. එතකොට මෙයාව සමානයි 15 කියලා දාපු ගමන් මේ 4000 කියන එක නා 15 කියලා අප්ඩේට් වෙනවා. අපි ඒක කරලා බලමු. දැන් මෙයාගේ ස්ටෝර් කරපු එකේ කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ ස්ටෝර් කරගත්තු වැලියු ටික මම පොඩ්ඩක් print කරලා පෙන්නන්නම්. මේ දින අර අපි ඉස්සෙල්ලා ස්ටෝර් කරපු වැලියු ටික දැන් මේ print කරගත්තා. මේක මම line break එකක් දාගන්නවා. මේ තියෙන්නේ අර rows ටික මම වෙන වශයෙන් ගත්තා print අපිට කතා ගන්න ලේසි වෙන්න. අර ඉස්සෙල්ලා දාගත්ත table එකට අදාළව මම නැවත වතාවක් මේක පෙන්නන්නම්.
මෙයාගේ තියෙනවා row 0 row 1 row 2 මෙයාගේ තියෙනවා col 0 col 1 col 2 col 3 කියලා. හරි. එතකොට දැන් මේකේ පේනවා මම මේ පළවෙනි එක ගන්නම් මෙතෙන්ද age 0 0 කියලා ඒකේ වැලියු එක 10යි කියලා. දැන් එතකොට මේකේ කිව්වා පළවෙනි වැලියු එක එන්නේ row එකට කියලා. මෙයා rows මෙයා යන්නේ columns. cols කියලා මම දාගන්න. එතකොට මේ බිඳුවේ කියන එක. බිඳුව කියන එක තියෙන්නේ මෙන්න මේ කොටසේ. එතකොට එයාගේ වැලියු එක තමයි ස්ටෝර් වෙලා තියෙන්නේ 10යි කියලා. ඔන්න එයාව හරි. ඊට පස්සේ ඊළඟ එක්කෙනා තියෙන්නේ බිඳුව 1 කියලා. බිඳුව 1ට අදාළව වැලියු එක 20යි. ඒ කියන්නේ මෙයාගේ වැලියු එක 20යි. ඊට පස්සේ ඊළඟ එක්කෙනා බිඳුවේ 2 කියන එක්කෙනා රෝ බිඳුවේ කෝල් 2ට අදාළව ඔන්න 30යි කියලා ස්ටෝර් වෙලා තියෙනවා. ඊට පස්සේ අන්තිම එක්කෙනා 40යි කියලා ස්ටෝර් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කොටස ඉවර වුණාට පස්සේ පළවෙනි රෝ එක ඉවරයි. දැන් මේක කම්ප්ලීට් නේ. ඊට පස්සේ එනවා මෙයා ඊළඟ රෝ එක. එයා කියන්නේ එතකොට මේ රෝ එකේ යගේ age 1 කියලා. මේ පළවෙනි එකෙන් කියන්නේ රෝ එක 1 කියලා කියන්නේ. ඊට පස්සේ මෙයාගේ ටික normal අර විදිහටම repeat වෙවි යනවා. 0 1 2 3 කියලා යනවා. බිඳුවට අදාළව මෙයාගේ දීලා තියෙන වැලියු එක 100යි කියලා. එතකොට මෙයාගේ පළවෙනි එක විදිහට 100 ස්ටෝර් වෙනවා රෝ 1 ගේ col 0. ඊට පස්සේ මෙයා 200යි 300යි 400 කියලා ඔය විදිහට තමයි ස්ටෝර් වෙන්නේ. ඊට පස්සේ අවසාන එක්කෙනා age 2 කියන්නේ රෝ 2 එක්කෙනා. එයාගේ නැවත බිඳුවේ ඉඳන් ඉන්ක්‍රිමන්ට් වෙනවා මෙන්න මේ පිළිවෙලට. බිඳුව 1 2 3 කියලා. මේ ටිකට අදාළව. මෙයා කියන්නේ පළවෙනි එක 10යි කියලා. එතකොට මෙයාගේ ස්ටෝර් වෙනවා 10යි 2000යි 3000යි 4000යි කියලා. එතකොට මේ තියෙන්නේ මේ විදිහට ස්ටෝර් වෙච්ච වෙන වෙනම රෝස් ටික. දැනට මේ විදිහට ස්ටෝර් කරන්න පුළුවන් කියලා කටින් තේරුණා. මේ කොටස පැහැදිලිද? මේක ස්ටෝර් වෙන විදිහ පැහැදිලිද කියනවා? එකිනෙකට යන්නේ කොහොමද කියලා? ඒක අවුලක් නැද්ද? ඒකේ කොහේ හරි තැනක් කාටද තේරුන්නේ නැද්ද? තේරුම් නැත්නම් කියපල්ලා. තේරුණා නල්ල නැද්ද? ඊට පස්සේ දැන් මෙතන මේ විදිහට ස්ටෝර් කරා. දැන් මේ විදිහට අපි සාමාන්‍යයෙන් ස්ටෝර් කරන එක ගොඩක් අමාරු නිසා අපිට පුළුවන් මේක එකවර අර කලින් one dimension එකේ අපි කතා කරා වගේ ස්ටෝර් කරන්න පුළුවන්. මේකට කෙලින්ම values ටික වෙන වෙනම දෙන්න තියෙනවා. දැන් මේකෙදි යන විදිහ තමයි මෙන්න මේ විදිහට තමයි වෙන් වෙන්නේ. හරි මම මෙතන දාගත්තේ මේ විදිහට කොටස් තුනක් මම වෙන් කරගත්තා. මෙයාගේ ඇතුලේ දැන් මම මේ විදිහට වෙන් කරගත්තේ අර අපි දාගත්ත මෙන්න මේ කියන රෝස් තුන. රෝස් ටික තමයි මේ විදිහට දාගත්තා. අපිට මේකේ values ටික ආදේශ කරන්න පුළුවන් එක විදිහක් තමයි මෙන්න මේ ආකාරය. වෙන වෙනම දෙන්න පුළුවන් මෙයාගේ රෝස් ටික වෙන් කරලා. එතකොට එක රෝ එක තියෙනවා මෙන්න මේ වගේ එලිමන්ට් හතරක් තියෙනවා. එතකොට මේ පළවෙනි එකට අදාළව 10 20 30 40 මේ විදිහට තියෙනවා. එතකොට මේ පළවෙනි රෝ එක ඉවරයි. මේ තියෙන්නේ යාගේ ඕපන් එක සහ ක්ලෝස් එක. පළවෙනි රෝ එකේ. ඊට පස්සේ දෙවෙනි එකට අදාළව දාගත්තේ 100 200 300 400 කියලා. එතකොට එයාගේ ඕපන් එකයි ක්ලෝස් එකයි මේ විදිහට highlight වෙලා පේනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ row 1ට අදාළව කොටස. ඊට පස්සේ මෙතන අපි අවසාන එක කියන දාගන්න row දෙවෙනිය. row 2 කියන එක 1000යි 2000යි 3000යි 4000යි. මේ විදිහට යනවා. ඊට පස්සේ
දැන් මේක ස්ටෝර් කරලා ඉවරයි. දැන් මේ විදිහට නැවත අපිට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ටික මම අයින් කරනවා. දැන් මේකෙත් අර කලින් වගේම දැන් ස්ටෝර් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මම වෙන වෙනම දාගෙන මෙයාගේ row 1 තියෙන්නේ. row 0 row 1 මේ තියෙන්නේ row 3. දැන් මෙයාව මම මේ loop එක ගැන වෙනම කතා කරන්නම්. මොකද මෙයාව අපිට output එකක් හරි input එකක් හරි ගද්දී අපිට මේ for loop දෙකක් එහෙම නැත්නම් nested loop එකක් පාවිච්චි කරන්න වෙනවා. nested loop එකක් පාවිච්චි කරද්දී අපිට 2D array එකක් access කරන්න සහ මොකක් හරි දෙයක් මෙයාගේ තියෙන එකක් print කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේක run කරොත් එහෙම මේ විදිහටම values ටික බලා ගන්න පුළුවන්. දැන් මේ ආකාර නැතුව තවත් විදිහට පුළුවන් අපිට මේ ටික ඔක්කොම අයින් කරලා අපිට මෙතන 10 20 30 40 100 200 300 400 1000 2000 3000 4000 කියලා දුන්නොත් එහෙම මේකෙත් කලින් එකේ විදිහටම ස්ටෝර් වෙනවා. දැන් මේක අර ඔක්කොටම වඩා සරලතම විදිහක්. දැන් අපි ආකාර තුනක් විතර කතා කරා අපිට මේ විදිහට එකින් එකට ස්ටෝර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මොකුත් නැතුව ඕපන් එකයි ක්ලෝස් එකයි විතරක් දාලා මේක ඇතුලේ සම්පූර්ණ එලිමන්ට් ටික ඔක්කොම දෙන්න පුළුවන්. මෙයාලගේ අර වෙන් වෙන් කරන්නේ නැතුව. මෙයා ඔටෝමැටිකලි වෙන් කර ගන්නවා පළවෙනි එක්කෙනාට අදාළව පළවෙනි දැන් මෙයා row 0 යද්දි එලිමන්ට් 4යිනේ ගන්නෙ. පළවෙනි එලිමන්ට් 4 ගන්නවා පළවෙනි එක්කෙනාට. මෙයාව වෙන් කර ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එලිමන්ට් 4 ගන්නවා දෙවෙනි row එකට අදාළව. ඊට පස්සේ තුන්වෙනි එලිමන්ට් මෙයා row 0 row 1 එක row 2 එක. මේ row 2 එකකට අදාළව එලිමන්ට් 4 මෙයා වෙනම වෙන් කර ගන්න. කලින් අපි වෙන් කළා දුන්නා මෙයා ඉන්නේ පළවෙනි එකේ මෙයා ඉන්නේ දෙවෙනි එකේ කියලා. මේ ටික ඉන්නේ තුන්වෙනි එකට කියලා. මේ ආකාර දෙක තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ඉනිෂියලයිස් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපි ඉනිෂියලයිස් කරගත් එකක් print කරගන්න යද්දි අපි පාවිච්චි කරන්න ඕන කෙලින්ම මෙන්න මේ nested for loop එක. දැන් සාමාන්‍ය මේ for loop එක run වෙන්නේ කොහොමද කියලා දන්නවා. එක for loop එකක් තියෙද්දි ඒ run වෙන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලා ඒකේ කතා කරා. දැන් එතකොට මේකෙදි තියෙන්නේ ඒ වගේම loop එකක් ඇතුලේ normal process එකක් වෙනකොට තවත් loop එකක් දාලා තියෙනවා. එතකොට මේ වගේ එකකට කියනවා nested loop එකක් කියලා. එතකොට මෙයාගේ තියෙන nested for loop එකක්. සාමාන්‍යයෙන් අපි 2D array එකක් access කරද්දී මෙන්න මේ කියන nested loop එකක් පාවිච්චි කරනවා. පළවෙනි for loop එකට අදාළව මෙයාව අපි ගද්දි මෙතන condition එකක් තියෙනවානේ. දෙවෙනි එක්කෙනාගෙත් තියෙනවා. මෙයාලගේ initial value එක හැම වෙලෙම 0 0 කියලා ගන්න. මොකද මෙතන අපිට මේ අවස්ථාවේදී වැදගත් වුණා rows ගාන සහ columns ගාන. එතකොට rows වලට අදාළව තිබ්බා 0 1 2 3 ඔය විදිහට columns වලට අදාළව තිබ්බා 0 ඉඳන් යන ටිකක්. එතකොට මේ වගේ දෙකක් තියෙන නිසා තමයි මෙතන අපි for loop දෙකක් පාවිච්චි කරන්නේ. එතකොට පළවෙනි for loop එකේ මෙතන condition එකට ගන්නෙ rows වල ගාන. rows වලගේ තමයි ගන්න. rows වල දීලා තියෙන්නේ 3යි නම් මෙයාගේ condition එක විදිහට එන්නේ 3යි කියලා. අපි අර කලින් single dimension එකේ 10යි නම් element තිබ්බේ එතන අපි ගත්ත 10 කියලානේ. ඒ වගේ තමයි මෙයාගේ දැන්. මෙතන දැන් අපිට values දෙකක් තියෙනවා rows සහ columns කියලා. එතකොට මේ පළවෙනි for loop එකට ගන්නෙ rows වලගේ දෙවෙනි එකකට ගන්නෙ columns වලගේ. එතකොට අපි ගානේ දීලා තියෙනවා age කියන එක්කෙනාගේ rows ගාන 3යි columns ගාන 4යි කියලා. එතකොට මෙයා එන්නේ පළවෙනි for loop එකට මෙයා වෙන්නේ දෙවෙනි for loop එකට. ඔය විදිහට තමයි for loop දෙක හරියට run වෙන්නේ. මෙන්න මේ කියන මෙයාගේ දීලා තියෙන element ගානට අදාළව. ඊට පස්සේ normally මෙයාගේ loop එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න තියෙන්නේ. මම මේක run කරලා පෙන්නවුවොත් එකපාරක් මම මේක දැන් නැවත දා ගන්නවා A ගේ value එක සහ B ගේ value එක වෙනම. ඊට පස්සේ මෙන්න මේක දා ගන්නවා age A B කියලා. දැන් මේක run වෙද්දි ඉස්සරම මෙයාට එනවා මෙයාගේ දීලා තියෙන initial value දෙක මම ඉස්සරම දා ගන්නවා මෙතෙන්ද 0.0 කියලා. ඊට පස්සේ
ඒ වල අගය කුඩාද 3ට. දැන් ඒ වල අගය කියන්නේ බිඳුවයි. බිඳුව කුඩාද 3ට කියලා බලපුවම කන්ඩිෂන් එක true වෙනවා. for loop එකට ආවට පස්සේ මේ ඇතුලේ තියෙන for loop එක අපි කියනවා inner loop එක කියලා. එළියේ තියෙන එක කියනවා outer loop එක කියලා. එළියෙන් තියෙන නිසා outer කියනවා, ඇතුලේ තියෙන නිසා inner කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ inner loop එක තමයි ඊට පස්සේ රන් වෙන්නේ. පළවෙනි එක්කෙනාගේ කන්ඩිෂන් එක true වෙලා ආවට පස්සේ මේ inner loop එකේ condition එක false වෙනකම් මෙයා නැවත නැවත repeat වෙවි run වෙනවා. අර single loop එකක් ගත්තම එයාගේ condition එක false වෙනකම් එයා repeat වෙනවා වගේ මේ ඇතුලේ තියෙන එක්කෙනාව repeat වීම සිද්ධ වෙනවා. දැන් මෙතෙන් ආවට පස්සේ B ගියාගේ 0 කරලා නැවත මේ condition එකට දානවා. එයාගේ කියන්නේ B කුඩායිද 4ට. B වලගේත් බැලුවොත් එහෙනම් B වලගේ බිඳුවයි බිඳුව කුඩාද 4ට බැලුවොත් ඒ අවස්ථාවේත් condition එක false වෙලා මෙන්න මේ කියන print එකට එනවා. මේ print එකට ආවට පස්සේ age කියන එක්කෙනාගේ value එක print කරන්න කියනවා. දැන් මම මේ අවස්ථාවේ මෙතන මෙන්න මේ කියන කොටස් දෙක දාගත්තේ. A වල value එක මෙතනින් print කරගන්න සහ B වල value එක මෙතෙන්ට ගන්නවා. මෙතන අවසාන දාගෙන තියෙන specify D එකෙන් ගන්න අපිට අවශ්‍ය උත්තරේ. ඒක පැහැදිලි වෙන්න තමයි මම මෙතන මේ කොටස් දෙක දාගත්තේ. එතන මේකෙන් එන්නේ සාමාන්‍යයෙන් output එක age බිඳුව මොකක්ද කියලා බැලුවොත් එහෙම එයාගේ ඉෂ්ට වෙලා තියෙන value එක 100යි නම් ඔන්න 100යි කියලා පෙන්නනවා. ඔය විදිහට තමයි යන්නේ. ඊට පස්සේ දැන් මෙතන for loop එකේ මේ ටික ගිහිල්ලා මෙතෙන් මේ A තියෙන A සහ B කියලා මේ විදිහට variable තියෙන හැමතැනටම මෙයාලගේ මේ දීලා තියෙන initial value ටික ආදේශ වෙනවා. මෙයාගේ බිඳුව වෙනවා මෙතන මෙයාගේත් බිඳුවක් කියලා එනවා. එතකොට A ගේ age ගේ row බිඳුව සහ col බිඳුව කියන එක්කෙනාගේ value එක තමයි දැන් print කරන්න කියන්නේ. row බිඳුවේ සහ col බිඳුවේ value එක විදිහට අපි දාගත්තු 10 කියලා value එකක්. එතකොට එයාව print කරලා පස්සේ මෙතනින් අපිට output එක විදිහට එන්නේ 10 කියලා. ඊට පස්සේ මෙයා නැවත යනවා මේ increment එකට. මේකට ගියාට පස්සේ b වලගේ එකකින් වැඩි කරනවා. දැන් එකක් වෙනවා. නැවත දාන condition එකට b කුඩාද 4ට b කියන්නේ දැන් 1යි 1 කුඩාද 4ට නැවත condition එක true වෙලා අන්න block එකට එනවා. ආවට පස්සේ නැවත print කරන්න කියන අර විදිහටම දැන් row 0 ගාගේ වෙනස් වුන්නේ නැහැ නේ. ඒ කියන්නේ a වලගේ වෙනස් වුන්නේ නැහැ. එයා 0ම තමයි. b වලගේ දැන් එකක් වෙලා දිනවා. ඒ කියන්නේ මෙයාව එකක් වෙනවා. බිඳුවේ 1 කියන එලිමන්ට් එක දැන් බිඳුවේ 1 කියන ඉන්ඩෙක්ස් එකට අදාළ එලිමන්ට් එක තමයි දැන් print කරන්න කියන්නේ. මෙයා ගෙනවා එතකොට 20 කියන value එක. 20 කියන value එක එන්නේ මේ විදිහට. එයා ආවට පස්සේ නැවත යනවා මේ step එකට ගිහිල්ලා b වලගේ එකකින් වැඩි කරනවා. දැන් දෙකක් වෙනවා. නැවත condition එකට දානවා. 2 කුඩාද 4ට. දැම්මට පස්සේ නැවත condition එක true වෙනවා. true වුණාට පස්සේ නැවත එනවා මේ printf එකට ආවට පස්සේ මෙයාගේ දැන් දෙකයි. දෙකටත් දාලව මොන 30 කියලා එනවා මේ output එක. ඊට පස්සේ increment එනවා නැවත step එකට ගිහිල්ලා මෙයා 3ක් එනවා. 3 කුඩාද 4ට කියලා බලනවා. ඒ අවස්ථාවේ 3ටත් දාලව මේ value එක එනවා. 4 ආවට පස්සේ 4 කුඩාද 4ට කියන condition එක false වෙලා මේ පළවෙනි loop එක exit වෙලා යනවා. මෙයාව complete ඒ කියන්නේ පළවෙනි row එක මේ විදිහට complete වෙලා ඉවර වෙනවා. මේ විදිහට තමයි පළවෙනි row එක එන්නේ. ඊට පස්සේ දැන් මෙයාගේ මේ කොටස ඉවර වුණාට පස්සේ මෙයා පොඩි ස්පේස් එකක් තියාගන්න මේ new line එකෙන්. ඊට පස්සේ මෙයා යනවා එළියේ තියෙන loop එකේ step එකට outer loop එකේ step එකට ගියාට පස්සේ ඒ වලගේ එකකින් වැඩි කරනවා. දැන් ඒ වලගේ එකකින් වැඩි කරා කියන්නේ ඒ වලගේ එකක් වෙනවා. එකක් වුණාට පස්සේ නැවත condition එකට දාලා 1 කුඩාද 3ට කුඩායි. ඒක නිසා නැවත block එකට ආවෙලා මේ for loop එක අර කලින් වගේම නැවත වතාවක් repeat වෙනවා. මේ for loop එක කලින් වගේම repeat වුණාට පස්සේ දැන් output එක එන්නේ එකේ බිඳුව කීයද 100යි, එකේ 1 කීයද 200යි, එකේ 3 කීයද 300යි, එකේ 4 කීයද 400යි ඔය විදිහට යනවා. ඊළඟ එකත් වෙන්නේ ওই විදිහටම තමයි. එතකොට මේ nested for loop එක run වෙන්නේ ඔන්න ඔය කියන type එකට අදාළව. ඉස්සරවම පළවෙනි එක්කෙනාගේ මේ බිඳුව කියන එකට අදාළව මෙයාගේ condition එක false වෙනකන් run වෙනවා 4 පාරක්. ඊට පස්සේ මෙයාගේ එකක් වුණාට පස්සේ නැවත 4 පාරක් run වෙනවා. දෙකක් වුණාට පස්සේ නැවතත් 4 වතාවක් run වෙනවා. ඔය විදිහට තමයි for loop එකක් පාවිච්චි කරලා මෙයාගේ values ටික access කරන එක සිද්ධ කරන්නේ.
දැන් මෙයාගේ values අපි input කරනවා නම් ඒත් දෙන්න ඕන ඔය විදිහටම තමයි. ඊට පස්සේ දැන් මේ විදිහට තියෙනවා. දැන් අපිට ගානේ කියලා දෙනවා කියලා හිතමු මේ දෙකේ 3 කියන මේක වෙනස් කරන්න කියලා 500යි කියලා. 8 කියන array එකේ දෙක row දෙකේ col 3 කියන element එක 500කින් වෙනස් කරන්න කියලා කිව්වොත් එහෙම අපි මේක වෙනස් කරන්න තියෙන මෙන්න මේ කරන්නේ මේ කොටස මේ විදිහට කෝඩ් කරලා අපිට පුළුවන් සරලවම ඒ කියන දේ වෙනස් කරගන්න. මෙතන තියෙන්නේ පළවෙනි row එක, මෙතන තියෙන්නේ දෙවෙනි row එක. දෙකට අදාළව අපි දුන්නේ 3 කියලා. මෙතන බිඳුව 1 2 3. ඒ කියන්නේ මෙයාගේ අගේ 500ක් කරන්න කියලා තමයි කියන්නේ. ඒක අපිට सिद्ध කරන්න පුළුවන්. age square bracket පළවෙනි එක්කෙනාට අදාළව අපි දෙනවා 2 කියලා. දෙවෙනි square bracket එකට අදාළව 3 කියලා